ඇත්ත කියන ඇත්ත කියවන සංවාදය සබස්ක්‍රයිබ් කරන්න ෆලෝ කරන්න දේශපාලනය ගැන අප්ඩේට් වෙන්න. ජනතාව සූදානම් ජවිපෙට රට බාර දෙන්න. ජවිප සූදානම්. රටේ බලය අපේ අතර ගත යුතුමයි. අපිට පොත් පුරවන්න පුළුවන් මේ අපේ ප්‍රතිපත්තිය මේකයි කියලා. කොහොමද ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව? රට ගොඩනැගීම පිළිබඳ අවංක දැක්මක් ඉදිරිපත් කරොත් එම පුරවැසියෝ මේකට මැදිහත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගන්න බයයි. අපිට බලය ලැබෙන ඕනෑම මොහොතකදී අපි බලය ගන්න සූදානම්. මේ රට ගොඩනගන්න සූදානම්. කොහොමද නැවතේ හොරුන්ට දඬුවම් දෙන්නේ කාලෙට? වංචනිකයට වංචනික පිළිබඳ ක්‍රියාත්මක කරන්න බෑ. රාජපක්ෂලාගේ දේශපාලන මේ රටින් අයින් කරන්න පුළුවන් කියලා හිතනවා. ඔවුන්ගේ අවසන් පුරුකේ දේශපාලන තමයි මේ ඇතිවිමින් තිබෙන කියන එක අපි විශ්වාස කරනවා. ආයිබෝවන් ඩේට් විත් අනුරාධා සමග පළමු සංවාදය අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොහොමද ඔබතුමා මේ දවස්වල දේශපාලන කටයුතු? විශේෂයෙන්ම අපි රටේ ජනතාව හමුවෙන් වැඩසටහන දියත් කරලා තිබෙනවා. මේ වන විට ගමෙන් පටන් ගමු යන ව්‍යාපෘතිය යටතේ අපේ පක්ෂයේ සියලු දෙනා ගම්මානවලට ගිහිල්ලා පුරවැසියන් මුණ ගැහිීමේ වැඩ කටයුතු තමයි නිරතලා සිටින්නේ. ඔව් ඔබතුමන්ලා මේ බිම් මට්ටම නියෝජනය නොවන බවට විවිධ චෝදනා තිබුණා. දැන්වත් ඒක නිසි විදිහට ක්‍රියාත්මක වෙනවද? විශේෂයෙන්ම බිම් මට්ටම නියෝජනය නොවීමක් නොවේ. අපි පෞගේ කාලේ පුරාවටම අපේ ප්‍රාදේශ සභා නගර සභා කේන්ද්‍ර කරගෙන අපි සමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරලා තිබුණා. නමුත් රටේ වර්තමානයේ මතුවී තිබෙන විශේෂ දේශපාලන තත්ත්වයේ හේතු කොට මේ වඩාත් වේගවත් කොට සැලසුම් කොට යාමි වමනාව මත තමයි මේ වැඩසටහන් දියත් කරන්න ලැබුණේ. මෙහෙමයි අපි හරි කතාවට යමුකෝ. ජනතාව සූදානම් ජවිපෙට රට බාර දෙන්න. ජවිප සූදානම්ද? ජනතා විමුක්ති පෙරමුණට විශ්වාසයක් තියෙනවද රට ආපස්සට හරවන්න පුළුවන් මේ තියෙන තත්ත්වයක් එක්ක? විශේෂයෙන්ම අපි සූදානම්. මේ රටේ බලය අපේ අතර ගත යුතුමයි. ඒ වගේ මේ ගමන් කරමින් තිබෙන දිශාව අපේ රට සියලු ශේෂ්ත්‍ර වලින් ප්‍රපාතයට යමින් තිබෙන කඩා වැටෙමින් තිබෙන දිශාවක්. ඒ වෙනුවට අපේ රට යලි ගොඩනැන්වීමේ දිශාවට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපේ රට ගොඩනැන්වීමේ දිශාවට අපේ ගෙන යන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් යනවා තමයි අපි කටයුතු කරමින් සිටින්නේ. ජනතාව එක්ක සාකච්ඡා කරනකොට බහුතරයක් කියන්නේ දැන් නම් ජනතා විමුක්ති පෙරමුණ පත් කරන්න ඕනේ කියලා. හැබැයි ඡන්දය දෙනකොට වුන් වැලිකමක් දක්වනවා. මේක ඔබතුමන්ලගේ අසමත්කමක්ද ජනතාව ළඟා කර ගැනීම නොහැකියාව? විශේෂයෙන්ම පහුගිය කාලේ සාමාන්‍ය සෑම මැතිවරණයකදීම මැතිවරණ ව්‍යාපාරය තුලත් සාමාන්‍ය තත්ත්වය තුලත් අපේ පක්ෂයට විශාල ප්‍රසාදයක් විශාල කැමැත්තක් තිබෙනවා. මේ රටේ වංචා දූෂණ නොවැදෙන දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලා ඇහුවොත් ඒ ජනතා විමුක්ති පෙරමුණ. මේ රටටත් මේ රටේ ජනතාවටත් මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කළ හැක්කේ කාටද කියලා ඇහුවොත් ඒ ජනතා විමුක්ති පෙරමුණ. මේ රට ගොඩනැගීම සඳහා අවංකභාවය සහ කැපකිරීම තිබෙන දේශපාලන ව්‍යාපාරය මොකක්ද කියලා ඇහුවොත් ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා රටේ පුරවැසියන්ගේ බලාපොරොත්තු සහ අපේ බලාපොරොත්තු අතර සමපාත වීමක් තිබෙනවා. මොකද පුරවැසියන් හිතන එක තමයි අපි කරන දේ. නමුත් අපේ රටේ මැතිවරණවලදී අවසානයේදී මැතිවරණ කියලා කියන්නේ ආණ්ඩුවක් පිහිටවීම. ඉතින් ජනතාවට අපි ආණ්ඩුවක් පිහිටවන බව පේන්නේ නැත්නම් අපි ආණ්ඩු පිහිටවීමේ බල කවයේ ඇතුළට වෙලා නැත්නම් පුරවැසියන්ට දේශපාලන ව්‍යාපාරයකට අපි අදාළ නොවන තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කළ හැකි වන්නේ අප ආණ්ඩුව පිහිටවිය හැකි බල කවයේ තුලට අපි ඇතුල් වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන වැඩ පිළිවෙල තමයි අපි සකස් කරලා තිබෙන්නේ. එතකොට මේ ජනතාවගේ තිබෙන කැමැත්ත ඡන්දයක් බවට පත් වෙන කියන දැඩි විශ්වාසයක් අපි තුල තිබෙනවා. කියන්නේම ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂය තුලද? පක්ෂය තුල නෙවෙයි, පක්ෂය සමාජයට හේතු ගන්නන අසමත් වී තිබෙනවා. අපි බලය ගන්න සූදානම් දේශපාලන ව්‍යාපාරය කරන පෙනුම හැඩය. ඒ නිසා ඒ නිර්මාණය කිරීම තමයි අපේ අභියෝගය. සාමාන්‍යයෙන් සුද්දගෙන් පස්සේ රටේ පාලනය කරේ වලව්වල හාමුලා. අනුර කුමාර දිසානායක වලව්වක හාමු කෙනෙකුත් නෙමෙයි. පරම්පරාගත සල්ලිකාරයෙකුත් නෙමෙයි. මේ යන සිස්ටම් එක ඇතුලේ ඔබට හැකි වෙයිද මේ රට බාර ගන්න? මිනිස්සු ඔබ බාර ගනීද ඒ ක්‍රමයක්? ඒ යන සිස්ටම් එක සාර්ථක වෙලා තියෙන්නේ. ස්වාමියාගෙන් බිරිඳට ආපු දේශපාලනය, පවුලෙන් දුවට ආපු දේශපාලනය, අයියගෙන් මල්ලිට ආපු දේශපාලනය, තාත්තගෙන් පුතාට ගෙන්වීම සඳහා උත්සාහ දරන දේශපාලනය මේ රටේ සාර්ථක වෙලා නැහැ. ඒ නිසා පරම්පරාගත දේශපාලනය හෝ
පරම්පරාගත පැලැන්තියකට උරුම වී තිබෙන නායකත්වයන් ඒක එක යුගයකට අයිති. වර්තමාන යුගයේ අපේක්ෂා කරන්නේ වෙනි පරම්පරාගත දේශපාලනයක් නෙවෙයි. දැනුම, ඥානය, කැපකිරීම, පරිත්‍යාගය, අවංකභාවය හිබි දේශපාලනයක් අද රට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා පරම්පරාගත පෞල් දේශපාලනයත් පරම්පරාගත ප්‍රභු දේශපාලනයත් අවසන් අධීරේ මේ රට ගමන් කරමින්. මේ රට අද අවසන් අධීරේ මේ රට දැන් තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රට නව දේශපාලන පරිවර්තනයක් ඇති කළ හැකි වන්නේ අලුත් පරම්පරාවන් වෙත අලුත් දේශපාලන ව්‍යාපාරයන් වෙත බලය අත්පත් කර දීමෙන් පමණයි. ප්‍රබල පෞල් දේශපාලන විදිහට රාජපක්ෂ දේශපාලනය ජාත්‍යන්තරයටත් ගියා පහුගිය දවස්වල. එවැනි තත්ත්වයක් තුළ රාජපක්ෂලාගේ දේශපාලනය මෙතනින් මේ කියන්නේ මේ රටින් අයින් කරන්න පුළුවන් කියලා හිතනවාද? මම හිතන්නේ මේ අවසන් යුගයේ ගමන් කරමින් තිබෙනවා. රාජපක්ෂලාගේ විශේෂයෙන්ම ඔබ දන්නවා පසුගිය ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේදීත් මේ රටේ සුවිශාල ජනතාවක් විශාල බලාපොරොත්තු සහිතව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපති ධුරය ලබා දෙනු ලැබුවා. ඉන් අනතුරු අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ, තවත් අමාත්‍ය ධුර ගණනාවකට චමල් රාජපක්ෂ, තවත් අමාත්‍ය ධුර ගණනාවකට නමල් රාජපක්ෂ නේද? තවත් රාජ්‍ය පාලනයේ බොහෝ ස්ථානවල රාජපක්ෂ පවුලෙන් කේන්ද්‍රගත කරලා තිබෙනවා. එහෙනම් අද දේශපාලන පක්ෂයක් හැටියට දේශපාලන මතයක් හැටියට පමණක් නෙවෙයි මේ අසාර්ථකභාවය අත්පත් කරන් තිබෙන පවුලක් විදියට අද අපේ රටේ ආර්ථිකය බිඳ වැටීම, වංචා දූෂණ යවා තිබීම, නීති හා විධානයේ ආධිපත්‍ය කඩා වැටීම නේද? භාණ්ඩ මිල ඉහළ යාම සහ විශාල භාණ්ඩ ගයක් ඇති වී තිබෙන මේ සියල්ලංගෙම නිර්මාතෘ සහ වගකීම් දරන්නන් බවට අද රාජපක්ෂ පවුල කේන්ද්‍රගත වී තිබෙනවා. ඒ නිසා මා හිතනවා ඔවුන්ගේ අවසන් පුරුකේ දේශපාලනය තමයි මේ ඇතිවිමින් තිබෙන කියන එක අපි විශ්වාස කරනවා. නමුත් ජනතා මතයක් තියෙනවා රාජපක්ෂ නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඊළඟට එන්න නියමිතයි. ඒ කාරණේ කොහොමද දකින්නේ? ඉතින් කාටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේ. ඉතින් උන්ගේ බලාපොරොත්තු වලට උන්ගේ සිහිනයන්ට අපි බාධා කරන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරන මේ රටේ පොදු ජනතාව අද වේගයෙන් නව දේශපාලන ගමනක අවශ්‍යතාවයේ තේරුම් අරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැහිමින් තිබෙනවා. ඒ නිසා බලාපොරොත්තු තබා ගන්නන්ට සිහින දකින්නන්ට ඒ සිහින තුළම ජීවත් වෙන්න ඉඩ ඇරලා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ පරිවර්තන කළ හැකියි කියලා. තව කාරණයක් තමයි මම පුරවැසියෝ රටේ පුරවැසියෝ කතා කරන දෙයක් අපි කැමති සිස්ටම් එක වෙනස් කරන්න. හැබැයි අපිට නායකයෙක් නැහැ. නායකයෙක්ගේ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද? ඉතින් ඔබ දකින්නේ නැති මේ පුද්ගල නායකයන් කොච්චර ගෙනවද? දුප්පතාගේ හිතවතා පුද්ගල නායකයෙක් හැටියට ආව ප්‍රේමදාස ඒ වෙනි අර්ථකථනයක් එක්ක. රට බේරා ගැනීම විහාර මහදේවි ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මෙතන ආවා. දුටුගැමුණු රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ ආවා. පොළොන්නරුවේ ගැමියෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන ආවා. රට බේරා ගැනීම විරුවෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ආවා. ආසියාවේ ලොකුම මොලයක් ලෙස රනිල් වික්‍රමසිංහ ආවා. එඳ මේ පුද්ගල වන්දනාව හා පුද්ගලයන් මත තබාගත්තු බලාපොරොත්තු සියල්ලද සුණු විසුණු වී තිබෙනවා. එවැනි විවිධ චරිත වලට ආවේශ වෙලා බලයට ආපු කණ්ඩායම් අපේ රට අත්පත් කළ දෙලා තිබෙන ඉරණම කුමක්ද? ඒ ඉරණම තමයි විශේෂයෙන් ගත්තොත් විශාල ණය ඉගුලක අපි හිර කොට තිබෙනවා. ණය ගෙවා ගන්න බැරි තැනකට අපේ ආර්ථිකය පත් කොට තිබෙනවා. විශාල භාණ්ඩ මිල ඉහළ යාමකට යොමු කොට තිබෙනවා. රටේ ජාතික නිෂ්පාදනය කඩාවට්ටවා තිබෙනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන තත්ත්වයක් ඇති කොට තිබෙනවා. වංචනිකයන් සහ දූෂිතයන් නීතියෙන් ආරක්ෂා කරමින් තිබෙනවා. සමාජ විශාල අපරාධ වර්ධනය වී තිබෙනවා. අපරාධකරුවන් ආරක්ෂා කරමින් තිබෙනවා. ඒ නිසා අපේ රටටත් අපේ රටේ ජනතාවටත් මේ තනි පුද්ගල කේන්ද්‍රගත දේශපාලනයේ උරුම කොට තිබෙන්නේ අතිශය කටුක සහ විනාශකාරී අත්දැකීම. ඒ නිසා අපි මේ රටේ පුරවැසියන්ට කියන තව දුරටත් තනි පුද්ගලයන් කෙරෙහි ඔබේ විශ්වාසය අත්හරින්න. අපි හැමදාම කියන මේ රට ගොඩනගන්නේ මැජික් කාරයෙක් හෝ ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මේ රට ගොඩනගිය හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයකින්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් ජාතික ජනබලවේගය ලෙසත් නේද අපි එහි වගකීම් දරමින් අපි සාමූහික ප්‍රයත්නක යෙදෙන්නේ. ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් ඔබ වටා ඉන්න කණ්ඩායම ප්‍රමාණවත් ඊට. අනිවාර්යයෙන්. මෙතෙක් ගොඩනගන ලද හැම ආණ්ඩුවකට වඩා හොඳම ආණ්ඩුව අපිට හදන්න පුළුවන්. හරි මෙහෙම. මෙතෙක් අමාත්‍ය ධූර දරන ලද හැම කෙනාටම වඩා හොඳට
ඒ අමාත්‍ය දුර මෙහෙවන්න පුළුවන් හැකියාව, නිපුණතාවය, දක්ෂතාවය, කැපකිරීම, අවංකභාවය තියෙන කණ්ඩායම් අපිට අමාත්‍ය බණ්ඩලවලට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රට ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක්. තනි පුද්ගලයන් මොනවද කරලා තියෙන්නේ? විනාශය කරලා තියෙන්නේ. තනි පුද්ගලයන්ට විනාශයත්පත් කරලා දෙන්න පුළුවන්. හැබැයි මේ රට ගොඩනැගීම සාමූහික ව්‍යායාමයක්. අන්නේ සාමූහික ව්‍යායාමයට ඉතාම හොඳින් උර දෙන්න පුළුවන් කණ්ඩායමක් අපි සතු ඉන්නවා. ඔව් දැන් මේ වෙද්දි රට ට්‍රිලියන 16කට ආසන්න ප්‍රමාණයක් ණයයි. උද්දමන ප්‍රශ්නේ තියෙනවා. එතකොට නිෂ්පාදන නැහැ, ආදායම් නැහැ. කොවිඩ් එක ඩබල් ට්‍රිබල් වෙලා තියෙනවා. එවැනි තත්වයක රට සල්ලි නැහැ. ඇත්තටම ඩොලර් නැහැ. සල්ලි නැතුව කොහොමද කරන්නේ? දැන් අපිට පොත් පුරවන්න පුළුවන් මේ අපේ ප්‍රතිපත්තිය මේකයි කියලා. කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව? පළමු ප්‍රශ්නේ ගත්තොත් අපි පාලන බලය හිබෙව්වා නම් මෙවැනි විනාශයක් අපේ රට අත්පත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි කියන දේ මේ රටේ ජනතාව ඇහුවා නම් අපි මේ ආර්ථික ගමන අපිට විශාල විනාශකාරීත්වයක් ඇති කරන බව අපි දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාවට කිව්වා. ඒ දේ ඇහුවනම් මේ විනාශයත්පත් වෙන්නේත් නැහැ. ඒ නිසා අපි පාලන බලය හේබෙව්වා නම් අපි කියන දෙයට ජනතාව සමන් දුන්නා නම් මේ විනාශකාරී තත්ත්වය අපේ රටේ ඉරනම මේ විනාශකාරී ඉරනම අපේ රට අත්පත් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි අත්පත් කරගත්තාට පසුව අපි දැඩි විශ්වාසයක් තිබෙනවා මේ රටේ මේ ජනතාව මුහුණ දී තිබෙන අර්බුදයන් සහ අපේ රට මුහුණ දී තියෙන අභියෝගයන් සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීම සඳහා අපි ආණ්ඩු බලය ගන්න සූදානම්. අන්නේ ආණ්ඩු බලයගත් මොහොතේදී අපි මුහුණ දෙන ගැටලු දෙකක් තිබෙනවා. එකක් ෂණිකව ඇති වී තිබෙන අර්බුදයන්ට කෙටි කාලන විසඳුම්. ඒ වගේම ඇති වී තිබෙන අර්බුදයන් මුළුමනින්ම අවසන් කිරීම සඳහා දිගු කාලන සැලසුම්. අපි එම කෙටි කාලන විසඳුම් සහ දිගු කාලන සැලසුම් සහිත තමයි අපි මේ රටේ ජනතාවගෙන් ආණ්ඩු බලය ඉල්ලන්නේ. එෙහිදී ඔබ ඩොලර් ප්‍රශ්නය ගැන කිව්වොත් අපි හිතනවා අද අපේ රටේ විශාල ඩොලර් ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් අපි හිතනවා ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 9කට ආසන්න වේ කියලා මේ අවුරුද්දේ. ඒ වගේම වාර්ෂික අපේ ණය පොලි වාරිකයේ ආසන්න වශයෙන් ගත්තොත් රටක් හැටියට ඩොලර් බිලියන 7ක් පමණ ගෙවීමට තිබෙනවා. ඒ නිසා සමස්ත ගත ඩොලර් බිලියන 16ක ආදායමක් අපිට අවශ්‍ය වී තිබෙනවා. ඉතින් ඩොලර් බිලියන 7.5ක් වගේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් එනවා. සංචාරක ව්‍යාපාරයේ සාර්ථක වුණ ඩොලර් බිලියන 2.5ක් 3ක් වගේ එනවා. ඒත් විශාල පංගුවක අපේ හිගයක් තිබෙනවා. කොහොමද? මේ මෑතකදී ලංකාවේ මහ බැංකුවේ ඇතුළු වැඩ කරපු විශාල ආර්ථික විශේෂඥ කණ්ඩායමක් අපේ රට ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ පුරෝකථනයක් ඉදිරිපත් කරා. මේ විදියටම නම් අපේ රටේ ආර්ථිකය ගමන් කරමින් තිබෙන්නේ 2025 වෙනකොට ඍණ 6.3ක විදේශ සංචිත තමයි අපිට ඉතිරි වන්නේ. ඒ කියන්නේ ඉතිරි වන්නේ නැහැ. ඍණ 6.3ක් බවට පත් වෙන අපේ රටේ විදේශ සංචිත. අපි තුන්වෙනි පාර්ශ්වයක් හරහා මේට යම් මැදිහත් වීමක් කරගත්තොත් මේ තියෙන තත්ත්වය යම් ප්‍රමාණයකට සමනය කරගන්න පුළුවන්. හැබැයි මේ තියෙන තත්ත්වයේ වර්ධනය කරගත හැකි වන්නේ අපිට ණය දෙන ආයතන සමග සාකච්ඡා කොට එම ණයවලට රීෂෙඩියුල් කරගන්න සමත් වුණොත් විතරයි. ඉතින් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මොකද මේ මහා පරිමාණ ව්‍යාපෘති ගොඩනගලා තිබෙනවා. මේ ව්‍යාපෘති අසාර්ථක භාවයට පත් වී තිබෙනවා. ඒ නිසා අපි බලයගත් වහාම කෙටි කාලයක් ඇතුළත මේ ව්‍යාපෘති පිළිබඳව විධිමත් විගණනයක් කරනවා. ඒ විගණන වාර්තාව සහිතව රට ගොඩනැගීම සඳහා තියෙන ජාතික ආර්ථික න්‍යායපත්‍රයේද සතුව අපි ගිහලා මේ ආයතන මුණ ගැහෙනවා. ඒ ආයතන අපි ඉල්ලා හිටනවා. මෙන්න මේ ව්‍යාපෘති වලින් අපිට අත්පත් වී තිබෙන ප්‍රතිවිපාක මෙන්න අපේ රට ගොඩනැගීම සඳහා තියෙන ආර්ථික සැලැස්ම. ඒ නිසා අපිට මේ ණය යම් ප්‍රමාණයකට රීෂෙඩියුල් කරලා දෙන්න කියලා ඉල්ලනවා. මම ඒක කරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් අපිට. හැබැයි මේ පාලකයන්ට ඒක කරන්න බෑ. ඒ කිසියෙකුට මේ තියෙන ව්‍යාපෘති පිළිබඳව ජාතික විගණනයක් කරන්න බෑ. ඒක අපි කරනවා. ඊළඟ අපි හිතනවා නැවතත් අපේ රටේ ගොඩනැගීම් පිළිබඳ විශාල අභිලාෂෙන් අපේ රටේ විදේශගත ශ්‍රී ලාංකිකයන් වැඩ කරනවා. සමහර ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ගේ දරුවන් ලංකාවට ගෙන්වීම බලාපොරොත්තුකුත් නැහැ. එහෙත් මේ රට ගොඩනැගීම් පිළිබඳව ලෝකයේ සංවර්ධිත රටක් හැටියට මේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ විශාල පිපාසාවකින් විදේශගත ශ්‍රී ලාංකිකයන් පෙළෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන කොටස් තුනක ඉන්න. එකක් ශ්‍රමිකයන් හැටියට වැඩ කරන විදේශගත ශ්‍රී ලාංකිකයන්. ඒ වගේම ධනවතුන් ඉන්නවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා ධනවතුන්. ඒ වගේම විශාල ව්‍යාපාරිකයන් ඉන්නවා. අපි ඒගොල්ලන්ට ආරාධනා කරනවා. ඔබ උපයාගෙන තියෙන ධනෙ
ලංකාවේ ආයෝජනය කරන්න. ශ්‍රමිකයන්ට අපි ආරාධනා කරනවා. ඔබ මෙතෙක් එවන ලද ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් එවන්න. ඔබ හිතන්නේ පුරවැසියන් සැබෑ න්‍යාය පත්‍රයක් රට ගොඩනැගීම පිළිබඳ අවංක දැක්මක් ඉදිරිපත් කරොත් එම පුරවැසියන් මේකට මැදිහත් වෙනවා. ඔබට මතක ඇති පසුගිය ජනාධිපතිවරණයේදී මාස 2-3 පඩි එකතු කරලා චාටර් ෆ්ලයිට් අරගෙන අර කතරයක් ගහලා යන්න ආවා. ඒක කියන්නේ මොකක්ද? රට ගොඩනැගීම පිළිබඳ තියෙන උනන්දුව. ඒ නිසා අපි විශ්වාස කරනවා ආරම්භයේදී කෙටි කාලීන ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් හරහා අපිට මේ තියෙන ඩොලර් අර්බුදයේ සැලකිලි පංගුවක් විසඳගත හැකියි කියලා. නමුත් මේ තත්ත්වයත් එක්ක අපේ තරුණ පරම්පරාව මේ රටේ ඉන්න කැමති නැහැ. පිටරට යන්න බලාපොරොත්තු වෙනවා. එවැනි තත්ත්වයක ඔබ කියනවා නෑ ඕගොල්ලන්ගේ ඩොලර් මෙහෙට ගේන්න කියලා. එහෙම තත්ත්වයක ආරාධනාවක් කරන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන් අපිට විතරයි. මේ රටේ පුරවැසියන් පාලකයා අවංක බව පෙන්නනවා නම් පාලකයා තමන්ගේ ජනාධිපති ධූරය හෝ අග්‍රාමාත්‍ය ධූරය හෝ අමාත්‍ය ධූරය හෝ මන්ත්‍රී ධූරය වරප්‍රසාදලත් තනතුරු ලෙස පේන්නේ නැත්නම් අවංකව මහජන සේවාව බවට මේ දේශපාලන පරිවර්තනය කරන්න සූදානම් නම් මේ පුරවැසියන් මේ රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙනවා. අපි ආරම්භයේදී අන්නේ අවංක භාවය අපේ රටේ ජනතාවට ඔප්පු කරනවා. ඒ වෙනුවෙන් මොකද්ද අපි කරන්නේ? මෙහෙමයි. ඔබතුමන්ලගේ වචන හොඳයි. අවංක භාවය තියෙනවා. නමුත් මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගන්න බයයි. මේ මතය දැන් සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම බයයිද ආණ්ඩුවක්? අපිට බලය ලැබෙන ඕනෑම මොහොතකදී අපි බලය ගන්න සූදානම්, බලය හසුරවන්න සූදානම්, මේ රට ගොඩනගන්න සූදානම්. එන අපේ දේශපාලන ව්‍යාපාරය ගොඩනගන ලද්දේද? අපි මේ ව්‍යාපාරයට මැදිහත් වෙන ලද්දේද? බලය අත්පත් කරගැනීමේ අරමුණින්. ඒ නිසා බලය ලබා ගන්න පුළුවන් පළමු මොහොතේදී අපි බලය ගන්න ලෑස්ති පමණක් නොවේ මේ රට ගොඩනගන්නත් ලෑස්ති. ඒ වගේම මේ අපේ රටේ දැන් දශක ගණනාවක් හොරා කාපු මුදල් තියෙනවා මිලියන බිලියන ගණන්. ඒවා මේ කවදාවත් නැවත අත්පත් කරගෙන නැහැ. ඒ මුදල් අත්පත් කර ගන්නවා කියලා සහතිකයක් දෙන්නේ කොහොමද? ඒ කියන්නේ හොරු රැලක් කියන මට්ටමට ජනතාවද කතා කරනවා. පළමු කොටම වංචනිකට දූෂිතයෙකුට දඬුවම් දෙන්න පුළුවන්කම තිබෙන්නේ වංචාවේ දූෂණේ නොයදෙනු කෙනෙකුට විතරයි. මම මීට පෙරත් කියලා තියෙනවා. හොරෙක් කවදාවත් හොරෙක්ට දඬුවම් දෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ මේ වංචාව දූෂණයට නතර කළ හැකි වන්නේ දූෂිතයන්ට දඬුවම් දිය හැකි වන්නේ අපේ පාලනයකදී විතරයි. හැබැයි අපි බලය අත්පත් කරගන්නේ මේ කවර හෝ කණ්ඩායමකින් පරිගැනීමට හෝ සාධාරණ යුක්ති සහගත අයිතියක් තිබෙනවා. අපේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා නම් ඔවුන් එක්රැස් කරගෙන තිබෙනවා නම් ඒ ධනය යලි අපේ රටේ පුරවැසියන්ට අත්පත් කර දීම යුක්ති සහගතයි. ඒක ටිකක් මේ අසාධාරණ එකක් නෙවෙයි, අයුක්ති සහගත එකක් නෙවෙයි, පරිගැනීමක් නෙවෙයි. අපි ඒ දේ කරනවා. හැබැයි ඔය කියන කාරණේ දැන් සාමාන්‍යයෙන් විහිළු සහගතයි කියලා පේන්න පුළුවන්. මොකද අල්ලසෝ දූෂණ කොමිසම් සභාවට දාපු නඩු මේ වෙනකොට සියල්ලම වගේ නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. එතකොට එවැනි තත්වයක කොහොමද නැවතේ හොරුන්ට දඬුවම් දෙන්නේ කාලෙක? ඉතින් නඩු තියෙන කෙනාම පාලකෙක් වුණාම, නඩු තියෙන අයගේ හිතවත්තු පාලකයෙකු වුණාම අල්ලස් කොමිසමෙන් නඩු ඉල්ලාස් කර ගැනීම හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු ඉල්ලාස් කර ගැනීම අරුම පුදුම දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි මා කිව්ව වංචනිකට වංචනික පිළිබඳ ක්‍රියාත්මක කරන්න බෑ. බෑ විතරක් නෙවෙයි සදාචාරාත්මක අයිතියකුත් නැහැ. පාලකයා වංචාවේ යෙදෙමින්, පාලකයා හොරකමේ යෙදෙමින් තව කෙනෙකුට දඬුවම් දෙන්න යුක්ති සහගත නැහැ. අපේ රටේ මේ පරීක්ෂණයන් සහ නඩුගුණ කිරීම සඳහා සදේපල පවරා ගැනීම සඳහා අවශ්‍ය වෙන නීති ඕනෑමටත් වඩා තිබෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව පනත කියන්නේ ඉතාමත් බලවත් පනතක්. ඒ වගේ මුදල් විසුද්ධිකරණ පනත කියන්නේ ඉතාමත් බලවත් පනතක්. ඒ නිසා අපේ රටේ වංචාව දූෂණයට තෙත තැබීම සඳහා අවශ්‍ය වෙන නීති රෙගුලාසි තිබෙනවා. ඊළඟ ඒක පරීක්ෂණ කිරීම සඳහා පරීක්ෂණ ආයතන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව තිබෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාව තිබෙනවා. එඳා පරීක්ෂණ කිරීම සඳහා පරීක්ෂණ ආයතන තිබෙනවා. ඉතාමත් දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඉතාමත් අවංක නිලධාරීන් ඉන්නවා. ඒ වගේම ඒ ගොනු කරන ලද පරීක්ෂණ මත පදනම්ව නඩු ගොනු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දක්ෂ නීතිවේදීන්ගෙන් සමන්විත නීතිපති දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩු
අධිකරණයේදී ඔප්පු කොට දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලියක් තිබෙනවා. ඒ නිසා නීතිය තිබෙනවා, පරීක්ෂණ ආයතනයක් තිබෙනවා, අධිකරණ පද්ධතියක් තිබෙනවා. හැබැයි සිදුවී තිබෙන කුමක්ද? මේ හැම එකක්ම මේ පාලකයා මැදිහත් වී යටපත් කරනවා, තලා පොඩි කොට දමා තිබෙනවා. අන්නේහි ස්වාධීනත්වය තහවුරු කිරීම හරහා මේ දූෂිතයන්ට දඬුවම් දිය හැකි, එම දේපල යලියත්පත් කරගත හැකි. 2015 පෞල්වාදයේ පරද්දන්න හොරකම් වංචාවට තිත තියන්න කියලා විශාල සටනකින් පස්සේ රාජපක්ෂ කණ්ඩායම ගෙදර ගියා. හැබැයි නැවත බලයක් ගන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? දැන් මේ වෙනකොට ඔබතුමන්ලට සෑහෙන තියෙනවා, ප්‍රයෝජන තියෙනවා. ආණ්ඩු විවේචන හොඳටම වැඩි. එවැනි තත්වයක ජවිපේ මේ වෙලාවේ යමක් නොකරුවොත් අනිවාර්යයෙන්ම ජවිපේ කියලා පක්ෂයක් අය ඉතිරි වෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා. අපිටත් දැනෙනවා ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපිට එන දුරකථන ඇමතුම් වලින් වුන් අපිට කරන ආරාධනෙ, පණිවිඩ හරහා එන ආරාධනෙ, අපේ ග්‍රාමානවල අපේ හිතවතුන් කරන ආරාධනය, විශේෂම විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අපිට කරන කතාබහ, ඔවුන් ස්වේච්ඡාවෙන් රැස්වීම සූදානම් කරනවා. ඔවුන් ස්වේච්ඡාවෙන් අපිට ආධාර කරන්න පෙළඹී තිබෙනවා. ඒ නිසා ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. මා හිතනවා ලංකා දේශපාලන ඉතාමත් විශේෂ සන්ධිස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබුණේ නැහැ. බලයට පත්වෙච්ච පාලකයා සහ පාලනය ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි 3න් 2කට ආසන බලයක් සහිතව පාලනය ගොඩ නැගුණේ. මාස 15ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතාමත් අප්‍රසාදයට සහ විරෝධයට පත්වෙච්ච පාලනය බවට පත් වී තිබෙනවා. ඒ වගේම 15-19 ගොඩ නැගුණු ආණ්ඩුව අතිශය අසාර්ථක ආණ්ඩුව, අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ගහගන්න ආණ්ඩුව, කිසිවකට වග කියන්නේ නැති ආණ්ඩුවක්, ඊටමත් වැරදි ප්‍රතිපත්තියක අනුගමනය කරපු ආණ්ඩුවක්. ඒ කණ්ඩායම අද විපක්ෂයේ නියෝජනය කරමින් තිබෙනවා සජබේ හැටියට. මොකද වෙමින් තිබෙන්නේ? පැරණි අසාර්ථකභාවී කුළුණු විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම බවට පත් වී තිබෙනවා. පහුගිය ආණ්ඩුව හදාගත්තු කණ්ඩායම ආණ්ඩුවකට අසාර්ථක බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා දේශපාලන ඉතාමත් හොඳ රික්තකයක්, විභවයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ජනතාවගේ ප්‍රසාදය, ජනතාව අපි කෙරෙහි දමන බලාපොරොත්තුව විශාල ලෙස වැඩි වෙලා තිබෙනවා. විශාල වැඩිවීමක් තියෙනවා. ඉතින් අපි ඒ ජනතාවගේ බලාපොරොත්තුව අපිට කරගන්න අසමත් වුණොත් ඔබ කියු පරිදිම දේශපාලන යම් අසීරුතාවයකට අපිපත් වෙනවා. මොකද ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අසමත් වෙන දේශපාලන ව්‍යාපාරයක් දිගටම පවතියිද? ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නම් ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි සන්දානයක් සමග එක්විය යුතුයි නේද? අනිවාර්යයෙන්. හැබැයි ඒ කිසිසේත්ම මේ පැරණි අසාර්ථක කඳවුරු දෙකෙන් එකක් සමග නොවේ. අපි දන්න මේ රට ගොඩනැගීම් පිළිබඳව අවංකභාවයේ තිබෙන, ආදරයේ තියෙන, කැක්කුමක් තියෙන පිරිස් ඉන්නේ අපේ පක්ෂ පමණක් නොවේ. මාධ්‍යවේදීන් හැටි මාධ්‍යවේදීන් ලෙස ඔබලා ඉන්නවා. අපේ රටේ කලා ශාස්ත්‍ර නියෝජනය කරන අය ඉන්නවා, විද්වතුන් ඉන්නවා, සාමාන්‍ය පුරවැසියන් ඉන්නවා, සමහර දේශපාලන ව්‍යාපාර ඇතුළේ පුද්ගලයන් ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්තු මධ්‍යස්ථානයක් අපි ගොඩනගන්නවා. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. ජනතා විමුක්ති පෙරමුණ ඉක්මවා යන ලද, ජනතා විමුක්ති පෙරමුණට එහා යන ලද පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. අපි මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ අන්නේ මහජන ව්‍යාපාරය අතර බලය මාරු කරන්න. ආණ්ඩු සාමාන්‍යයෙන් පත් කරනකොට මේ රටේ මේ ස්වාමින් වහන්සේලා ආගමික නායකයෝ විශාල මෙහෙයක් කරනවා. මේ වෙනකොට ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලා දෙනමකට මේ දූර හම්බෙලා තියෙනවා. එක මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරන්ට කොළඹ සරසවියේ කුලපති ධූරය. එතකොට ඥානසාර හාමුදුරුවන්ට එක රටක් එක නීතියක් සංකල්පයට එහි සභාපති ධූරය දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද ඔබ දකින්නේ? මේ දෙකෙම පෙන්눔 කරන්නේ ජනාධිපතිවරයාගේ නොදැනුවත් භාවයත්, මේ ආයතනයන් පිළිබඳ ජනාධිපතිවරයාගේ තියෙන ආකල්පයත්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලක කුලපති ධූරය කියලා කියන්නේ එම කුලපති ධූරයේ හොබවන්නා විසින් විශ්වවිද්‍යාලයට ආලෝකයක් ලැබෙනවා. එම කුලපති ධූරයේ හොබවන්නාට විශ්වවිද්‍යාල විසින් ආලෝකයක් ලැබෙනවා. දමා ඔබට මතක් කරොත් අපේ මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා හැටියට කටයුතු කරේ ආතර්සිතා. ඒ මොරටු විශ්වවිද්‍යාලයට ආභරණයක්, ආලෝකයක්. ඒ වගේ මොරටු විශ්වවිද්‍යාලය විසින් ඔහුටත් ආලෝකයක් ලබා දෙනවා. ඉතින් මේ පත්වීම හරහා පෙන්눔 කරන්නේ විශ්වවිද්‍යාල කෙරෙහි අධ්‍යාපනය කෙරෙහි ජනාධිපතිවරයාගේ නොදැනුවත්භාවය හා ඔහුගේ ආකල්පය. ඒ වගේම එක රටක් එක නීතියක් පිළිබඳ ප්‍රශ්නයේදී ඔබ දන්නවා ජේෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාවක්
කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් තිබෙනවා. ඒ පිළිබඳ දීර්ඝ කාලයක් සාකච්ඡා කරමින් තිබෙනවා. රටේ මූලික නීතිය ව්‍යවස්ථාවන එක රටක් එක නීතියක් කියන සංකල්පය ඔහුගේ ව්‍යවස්ථාව සම්පාදන කමිටුවට ඇති කළ හැකියි. එහෙනම් රොමේෂ් සිල්වා මහත්මයාට නොපෙනෙන දෙයක් මේ අයට පේනවද? ඒ වගේම මා දන්නා පරිදි අධිකරණ අමාත්‍යාංශي එක රටක් එක නීතියක් කියන සංකල්පයට අනුරූපී වන පරිදි 50ක් කෙටුම්පත්කට තිබෙනවා. එතකොට ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා ඒ වගේම නීතිය පිළිබඳ ඉස්හාමත් හසල අධ්‍යක්ීම් තිබෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අභිබවා යන දැනුමක් හෝ හැකියාවක් මේ කණ්ඩායමට තිබෙනවාද? ඒ නිසා මේ ඔක්කොගෙන් පෙන්눔 කරන්නේ එක රටක් එක නීතියක් පිළිබඳව ජනාධිපතිවරයාගේ ආකල්පයේ ස්වභාවය. ඔහු එක රටක් එක නීතියක් නෙවෙයි. එක කණ්ඩායමක් විසින් අනිත් කණ්ඩායම් පාගා තලාපෙලා කොන් කර දැමීම තමයි ඔහුගේ එක රටක් එක නීතියක් පිළිබඳ ආකල්පය බව තමයි මේන් පෙන්눔 කරන්නේ. මා නැවතත් කියන්නේ මේ සියල්ලම පෙන්눔 කරමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නොදුනොත් භාවය හා මේ විෂයම් පිළිබඳ ජනාධිපතිවරයාගේ ආකල්පය. අවසන් වශයෙන් දැන් ඔබතුමන්ලා පළාත් සභා මැතිවරණයට සූදානමක් තියෙනවද සහ මේ ඒ ගැන කතාවක් යන දැන් ඇත්තටම ජනතාවට මම කියන්නේ ඡන්ද ක්‍රමයක් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ජනතාවට එක වේලක්වත් අද කන්න විදිහක් නැහැ. එවැනි තත්වයක ඡන්ද ක්‍රමයකට යා යුතුද ඡන්දයකට යා යුතුද සහ ඒ ගැන මොකද්ද අද විශේෂයෙන් පළාත් සභා මේ වන විට අවුරුදු 3කට වඩා වැඩි කාලයක් අක්‍රිය භාවයට පත් වී තිබෙනවා. එතකොට මහජනයාගේ විශාල මුදල් සම්භාරයකට අද වග කියන්නේ සභාවක් නෙවෙයි තනි පුද්ගලයෙක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවත් රාජ්‍ය මූල්‍ය පැත්තෙන් බැලුවත් අහිතකරයි. එහෙනම් එක්ක පළාත් සභාව හොසි කළ යුතුයි එක්ක මැතිවරණ පැවැත්විය යුතුයි. එහෙම නැතුව මහජනයාගේ විශාල මුදල් සම්භාරය තනි පුද්ගලයෙක් අත පාලනය වීම යුක්තිසහගත නැහැ. අද පළාත් සභාවට මුදල් දුන්ගෙනවා සභාවක් නැහැ. ඒ නිසා මා හිතනවා ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි. පසුගිය මැතිවරණ පිළිබඳව මැතිවරණ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු තීරණකාර සභාවට අලුත් සමාජික ලෙස බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සහභාගී වුණා. ඔහු එතින්දී ඉතාමත් පැහැදිලි ප්‍රකාශනපත් කරා පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යලි බල ගන්නවා. කියන්නේ පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යලි බල ගන්නවා. ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන බව. ඉතින් ඒ ඡන්ද ඒ පනත ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව. ඒ නීතිය සම්මත වුණොත් එදා සිට මැතිවරණ පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිසම වෙත පැවරෙනවා. යන මාර්තු මාසය වෙනකොට පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි. නමුත් එදා එම මැතිවරණ තීරණකාරක සභාව තුල බැසිල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු අදහසයි අද උන් ඒ සඳහා දක්වන උනන්දුව සහ භාවිතාවන් අතර ගත්තාම පොඩ්ඩක් ඒක අකුලන හැඩයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු මොකද උන් කරන්න කියලා. තව එක කාරණයක් තියෙනවා දැන් ආණ්ඩුවට රතු එළියක් කියලා මේ පක්ෂ 11ක් විතර දැන් වෙනම ගමනක් යාම සූදානමක් තියෙනවා යනවා දැන් යමින් සිටිනවා. මේ කාරණේ කොහොමද දකින්නේ යුගදනම බලාගාරයට විරුද්ධව වුන් කතා කරනවා පක්ෂ 10ක් 11ක් පමණ. මේක සාධනීයයිද? ඔවුන්ගේ අතීත භාවිතාවන් එක ගත්තොත් ඔවුන් අවංකභාවය පෙන්눔 කර නැහැ. ඔව් වංක පිරිසක්. ඉතින් අපි ඉක්මන් නිගමනයන්ට යන්න ඕනේ නැහැ. නමුත් ඔය අතීත භාවිතාව නම් අවංක නැහැ. එනිසා බලාගෙන ඉමු අනාගතයේ ඔවුන්ගේ භාවිතාව පිළිබඳව. ඔවුන් අපිට ඉතුරු කොට තිබෙන්නේ ඔවුන් පිළිබඳ සැකේ, අවිශ්වාසය, වංකභාවය. ඒක එහෙම නෙවෙයිද කියන එක ඔප්පු කිරීම ඔවුන්ගේ කාර්යභාරය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මොකක්ද ඉල්ලන්න තියෙන්නේ? මොකක්ද කියන්න තියෙන්නේ මේ මොහොතේ ජනතාව හරි අසීරු තත්වයකන සිටින් මොකක්ද ඒ ගැන? යමක් කියන්න ඕන යමක් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට හෝ යමකට ඇහුම්කන් දෙන කෙනෙකුට. ඒ නිසා ජනාධිපතිවරයාට කිසිවක් කීමේ තේරුමක් තවදුරටත් නැහැ. බොහොම ස්තුතියි වැඩසටහන සම්බන්ධ වුණාට. අපි ඊළඟ වැඩසටහනේදී නැවත හමු වෙමු. ඇත්ත කියන ඇත්ත කියවන සංවාදය සබස්ක්‍රයිබ් කරන්න ෆලෝ කරන්න දේශපාලනය ගැන අප්ඩේට් වෙන්න.